And now, live at 8. ආයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදිම අදත් මුලින්ම ප්‍රධාන පොත් සිරස්තල 2021 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මත වෙයි. පක්ෂව ඡන්ද 151යි විරුද්ධව ඡන්ද 52යි ඒ අනුව අයවැය දෙකනේ සම්මතයි. පලාගිය කොවිඩ් ආසාදිත කාන්තාව සෙවීමට පොලිස් බුද්ධ්‍යංශ මෙහෙයුම් ආරම්භයි. ඇය ආගිය ස්ථාන රැසක් ගැන තොරතුරු. අලුවේක ඔබගේ ඇද්ද කවුද දැක්කන් මම මේ තොණ්ඩියා මරලා හදිලා ඉන්නේ නැත්තම ඔබ කියන්න මට හැදෙන්නේ අදත් කොවිඩ් ආසාදිතයින් 257ක් සමස්ත රෝගීන් ගණන 19000 ඉක්මවයි. ඊයේ දිනේදීත් ආසාදිතයෙකු මරුට සහන ඉල්ලූ උද්ඝෝෂණයකින් මෝදර උණුසුම් වෙයි. නාපානේ හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට අදත් මහ පිරිසක් විල්පත්තු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව බදියුදීන් කියයි. ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 99කින් සම්මත වුණා. අයවැය දෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද ගණන 52ක්. මේ අතර අද දිනේ අයවැය විවාදය ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ උණුසුම් වුණා. මේ අය අසමත් නිසා තමයි අවුරුදු 4 මාරකින් මේ රටේ ජනතාව ඉලපතෙන් ගහලා එළියට ඇදලා දැම්මේ. සතස වාහන මහත්වෝ අරගෙන ගිහිලා සහරාන්ලගේ ගුබ්බයන් අස්සේ රිංගලා තින්නේ. දඬුවම් දෙනවා. බලන් ඉන්න පොඩ්ඩක්. දඬුවම් දෙනවා. දඬුවම් දෙන්න තමයි මේව හොයන්නේ. කොන්ද පරිණත නායකයෝ මේ පාලනය කරන කාල සීමාව තුල මේ රටේ විරුදින සමරන්නට ඇති. ගෝඨාභය රාජපක්ෂ පැතුමා මේ රට පාලනය කරන තාක්කල් අපි විරුදින සමරන්නට ඉඩ දෙන්නේ නැහැ කියන එක මම ඉතාමත් ගෞරවයෙන් කියන්නට කැමතියි. I bow my head in paying respects to those who paid their dear lives in fighting for the rights of the Tamil people and the liberation of the Tamil nation. එයා ත්‍රස්තවාදී සමරන ගමන් හමුදාපතිට කියන යුද අපරාධකාරයෙක්ලු. සමුන්නාසෙන් නැගිටින්න. මේ ත්‍රස්තවාදී කරිකර මේ වගේ ත්‍රස්තවාදී සම්බන්ධ දෙන්නේ නැහැ. Look at war crime charges and make sure that such crimes don't take place in the future. Don't forget what the LTT has done. LTT was murdering innocent women, innocent children, and they were murdering. I'm not taking from it. 30% of the Jaffna district was under military rule. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා යුද හමුදාවට විරුද්ධව කතා කරන්න එන්න එපා තමුන්නාන්සේ. එතුමා ජාතිවාදේ විතරයි කතා කරන්නේ. ප්‍රභාකරන්ගේ අවතාරයක් මෙතනට ආවගේ තමයි එතුමාගේ කතාව තිබුණේ. මෙන්න මේ වගේ කට්ටිය නිසා තමයි දෙමළ මිනිස්සුන්ට මේ අසාධාරණ වෙන්නේ. මේ අතර අයවැය පිළිබඳව ඡන්ද විමසීම අද සවස මෙලෙස සිදු කෙරුණා. දැන් ඡන්දය මන්ත්‍රීවරුන් අරු කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී මම රිෂාඩ් මැතිතුමා ගැන කිව්වා ඔබතුමා කිව්වා ඡන්දෙ දාන්න අරන් එනවා කියලා. ඔව්. ඉල්ල නෑනේ. ඔව් ඉතින් එන්න බෑ කියනවා. ඉල්ල නෑ කිය ඔබතුමාගේ වගකීම මගේද? එබතුමානේ බෑ කියන්නේ. කතානායකනේ ඔබතුමා පොරොන්දුවක් දුන්නට ගේනවා කියලා. එතුමා බලහත්කාරයෙන් ගේන්න බෑ. එතුමාට අසනීපයි කියලා එන්න බෑ කියනවා. අපිට බොරු කිව්වා බහාලේ කද්දු ඇවිල්ලා කිව්වා එළී ඉන්නවා කියලා. දැන් කිව්වා. එන්න බෑ කියලා කියන්නේ දැන් අවසාන මොහොතේ බෑ කියනවා. අපි විරුද්ධයි ඡන්ද ගන්නවට මන්ත්‍රීවරයෙක් නැතුව අර කතානායකතුමා රිෂාඩ් මැතිතුමා සල්ලිත් දෙන්න එන්නෙත් නෑ කිව්වා. දැන් ඡන්දය මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්ද 151යි විරුද්ධව ඡන්ද 52යි ඒ අනුව අයවැය දෙකනේ සම්මතයි. IDH රෝහලෙන් පලාගිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ සිඟිති පුතු ඇතුළු තවත් දරුවන් 7 දෙනෙකු රාජගිරිය ආයුර්වේද රෝහලේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් තිබෙනවා. මේ අතර පලාගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ඇහැලියගොඩ කේන්ද්‍ර කර ගනිමින් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පෙරේදා රාත්‍රියේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ 25 වසරක කාන්තාවක් සිය අවුරුදු 2කමාරක් වූ සිඟිති පුතු සමග පලා ගොස් ඇති පුවතක් වාර්තා වුණා.
මෙලෙස පලා ගොස් තිබුණේ මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරගත කර සිටියේදී COVID-19 ආසාදනය වී රෝහල් ගත කර සිටි කාන්තාවක්. රෝහලෙන් පලා ආ ඇය සිය සිඟිති පුතුද සමග ඇහැලියගොඩ යාය ප්‍රදේශයේ පිහිටි සිය පළමු සැමියාගේ නිවසට පැමිණ දරුවා බාර දී යලි පලා ගියේ ඊයේ දිනේදී. කෙසේ වෙතත් පෙරේදා රෝහලෙන් පලා මොහොතේ සිට ඇය ඇහැලියගොඩ සහ කිරියල්ල අවට ප්‍රදේශ කිහිපයකම සැරිසරා තිබුණා. COVID ආසාදිත කාන්තාවක් මෙලෙස ජනතාව අතර ගැවසීම දැඩි අවදානම් සහගත නිසා ඇහැලියගොඩ සහ කිරියල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම එම ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ද පලාගිය කාන්තාව සොයා මෙහෙයුමක නිරත වුණා. අදාළ කාන්තාව සිය සහෝදරයාගේ නිවසට පැමිණ එතනින්ද පලා ගොස් තවත් ප්‍රදේශ කිහිපයක සංචාරණය කර ඇති බවත් අනාවරණ වුණේ සිදු කළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙසයි. අපි එන්නේ උදව් කරන්න උදව්වට මේ ඉන්නේ අපි. ડોක්ටර් ඇවිල්ලා දෙන්නේ මොකද කියන්නේ? නිසා අපි අපාරක් දෙන්න. එන්න කියන්නකො. අපාරක් දෙන්න. ලෙඩෙක් නෑ. අපකට කියන්නකො. දැන් නීතිපතිතුමා කියලා දෙනවා අපට එන්න කියලා. පොදු බස් එකේ ආවා කිව්වේ. පොඩි එකත් එක්කලා මේ අතර අද උදෑසන වන විට අදාළ කාන්තාවගේ පැමිණීම හේතුවෙන් ඇගේ පළමු සැමියාගේ නිවසත් සහෝදරයාගේ නිවසත් ඇතුළුව නිවාස හතරක පුද්ගලයන් 21 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් කටයුතු කළා. පලා ආ කාන්තාවගේ සිඟිති දරුවාට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මේ වන විට එම දරුවා සහ තවත් දරුවන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත කර ඇති COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අද පස්වරුවේද පලාගිය කාන්තාව සොයා මෙහෙයුම් සිදු කළ අතර එහිදී එම කාන්තාව ඊයේ රාත්‍රියේ ඇහැලියගොඩ හිඳුරංගල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ඇඳුම් කිහිපයක් සොරාගෙන තවත් ඇඳුම් කිහිපයක් එහි දමා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. අනතුරුව අද උදෑසනත් ඒ ආසන්නයේ පිහිටි තවත් නිවසක් පිටුපස පලාගිය කාන්තාව රැඳී සිටිනු පුද්ගලයෙකු දැක තිබෙනවා. කොහෙන්ද ඔය පැනලා මෙන්න මෙතනින් අයියේ මොකද්ද දැන් හිටිය සාරේ දැක්කද අලු එක ඌවගේ ඇද්දේ දැක්කන්නේ මම මේ තොණ්ඩිය මාරු හදිලා ඉන්නේ නැත්තම් ඔය කියන්න මට නේ හැදෙන්නේ ඔතනින් පැනලා මෙතනින් ආවදිලා අපි ගියේ නුවරකට ඔන්න ඔය කොහෙට ආවේ එතකොට තමයි මම ටක් ගාලා මේ පැත්තෙන් ආවේ සාමාතරෙන් ආවා වැඩි දුරක් යන්න ඕනේ නේ ඒතොර අරාගියා මේ ඔහෙන් ආවා පාරේ යානම් මේක දිගේ කෙසේ වෙතත් පලාගිය කොවිඩ් ආසාදිත කාන්තාව මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඊට අදාළ මෙහෙයුම් පුළුල් කරමින් ඇහැලියගොඩ සහ කිරියල්ල පොලිස් ස්ථානවලට අමතරව රත්නපුර පොලිසිය කණ්ඩායමක්ද මේ මෙහෙයුම සඳහා එක් වී තිබෙනවා. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ කාන්තාව සොයා ගැනීම සඳහා බුද්ධ්‍යංශ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක බවයි. දැන් ඒ ගැන බුද්ධ්‍යංශය යොදවලා අපි විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. අනිවාර්යෙන් මේ කාන්තාව කොහොමද ඒ ස්ථානයෙන් පලා ගියේ? මොන අයද ඒගොල්ලන්ට ගැටුනේ? කවුද සමීප ආසාදිතයෝ? කුමන වාහනයකද ගියේ කියලා. ඒ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 119 හෝ 0112 433 333 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ පොලිස් මූලස්ථානයේ 0112 42 11 11 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ. කාන්තාවසා ඒ දරුවත් දාලා තිබ්බ කාමරේ ෆෑන් ලයිට් එක ගලවලා තමයි පැනලා තියෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් 257 දෙනෙක් අද හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 19537ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ආසාදිතයින් හමුවීමත් සමග බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 8කට අද සංචරණ සීමා පැනවුණා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු මීට පෙර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. ඔවුන් මිල්ලනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කළ පිරිසක්. පසුව සෞඛ්‍ය අංශය එම ප්‍රදේශය තුළ අහඹු PCR පරීක්ෂණ 90ක් ඊයේ දිනේදී සිදු කර තිබූ අතර එහිදී රෝගීන් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම රෝගීන් වාර්තා වීමත් සමග අටලුගම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 8කට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. අලුතින් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින්ද ඇතුළුව 200 දෙනෙකු අද දිනේදී PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. COVID-19 පළමු රැල්ලේදීද අටලුගමින් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ අතර එහිදීද එම ප්‍රදේශය తాවකාලිකව හුදකලා කිරීමට පියවර ගැනුණා. මේ අතර මෙරට බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 61 දෙනෙකු අද හඳුනාගත්තා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දනේකනායක මහතා සඳහන් කළේ ඔවුන්ගෙන් 13 දෙනෙකු කුරුවිට බන්ධනාගාරයෙන් හඳුනාගත් අතර අනෙක් ආසාදිත රැඳවියන් කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් බවයි. වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුද අද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 617ක් වන අතර ඉන් ආසාදිතයින් 578 දෙනෙකුම වාර්තා වන්නේ රැඳවියන් අතරින්.
මේ අතර කන්තලේ මොල්ලිපතාන කැලෑඇල ප්‍රදේශයේ පදිංචි කොළඹ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු කඩිනමින් රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් නිලධාරීන් 800කට ආසන්න පිරිසකට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි. දැන් 800කට ආසන්නව කොවිඩ් ආසාදිත වෙත්ත නිලධාරීන්ගෙන් 300කට ආසන්න පිරිසක් මේ වන විටත් සුවය ලබා තියෙනවා. ඒ වගේම අපේ කොවිඩ් ආසාදිත නිලධාරීන් දැන් නිරන්තරයෙන්ම බිහි වෙන්නේ නිරෝධායනයට යොමු කරපු මධ්‍යස්ථාන තුලින්. මේ අතර බලපිටිය මෝදරවත්ත සුභද්‍රාරාම මාවත සහ වැලිතර යන ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු හඳුනාගත්තා. ඔවුන් පෑලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ රියදුරන් සහ රිය සහායකයින්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අවුරුදු 70ක් වයසති පුද්ගලයෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. එලෙස මිය ගියේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඔහු මිය ගිය බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිත රෝගීන් 439 දෙනෙකුද ඊයේ මෙරටින් හඳුනාගත්තා. එම 439 දෙනාගෙන් 435 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගත් අතර සිව් දෙනෙක් හඳුනාගත්තේ විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිස අතරින්. ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 160 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 71 දෙනෙකුත් කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 21 දෙනෙකුත් හඳුනාගත්තා. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් සොයා අද දිනයේදීද ප්‍රදේශ කිහිපයකදීම PCR පරීක්ෂණ පැවැත්වුණා. කොළඹ මාලිගාවත්ත PD සිරිසෙන ක්‍රීඩාංගණයේදීද අද PCR පරීක්ෂණ සිදු කෙරුණු අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණද එහිදී සිදු කෙරුණා. එම පරීක්ෂණයෙන් මේ මොහොතේදීම රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදී දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළා. අද දිනේ කොළඹ මහනගර සභාව බල ප්‍රදේශය තුල ප්‍රතිදේහ ජනක පරීක්ෂණය හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මාලිගාවත්තේදී සිදු කරනවා. මෙහිදී අපි පරීක්ෂණ ආශ්‍රිතයන් 50 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සැලසුම් කරලා තියෙනවා. විනාඩි 15ක් 30ක් අතරදී රෝගීන් හඳුනා ගැනීමක් තමයි මෙහි සිදු කරන්නේ. මේ වෙන විටත් අපිට රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මගින්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් නෙගටිව් වෙන රෝග ආශ්‍රිතයින් PCR පරීක්ෂණයට මෙහිදීම යොමු කරනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ ඔහුගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් අතර ප්‍රධාන කාර්යාල පරීක්ෂණයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාම සති දෙකක කාලයක් නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමු කළ බවයි. කෙසේ වෙතත් මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා පියවරගෙන ඇති බවද මහ බැංකුව සඳහන් කළා. මේ අතර ලබන සඳුදා දිනයේ සිට බස්නාහිර පළාත සහ උදකලා ප්‍රදේශවල ඇති පාසල් හැරුණු කොට සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට පාසල් ඒ සඳහා සූදානම් කෙරුණු අයුරු දක්නට ලැබුණා. මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනයේදී නියම කර ඇති සීමාවන්ට යටත්ව සේවාවන් සැපයීම ගැටලු සහගත බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා. අපිට ලොකු ගැටලුවක් තියෙනවා. රජය ප්‍රකාශ කරලා තියෙන ක්‍රමවේදය අනුව දරුවන් අපේ පාසල් බස් රථ සහ වෑන් රථ සඳහා 50%ක් ඒ කියන්නේ අඩක් ගෙන යාමට නිර්දේශ කරලා තියෙනවා. එතනදී අපිට ලොකු සහ දැඩි අපහසුතාවයටපත් වෙනවා අපේ මේ ප්‍රවාහන වියදම් සම්බන්ධව. අපිට සිද්ධ වෙනවා ඇත්තටම අඩක් ගෙනිච්චත් සියලුම දරුවන්ගෙන් මේ මාසික ගාස්තු අය කර ගැනීමට. ඉතින් අපි රජයට යෝජනා කරනවා මේ පාසල් ළමුන් ප්‍රවාහන ශේෂ්ත්‍රයට රජයේ දායකත්වය ලබා දීලා ඔවුන්ට යම්කිසි සහනාධාර ක්‍රමයක් සලස්වන ලෙසට. මේ අතර පූර්ව සූදානමකින් තොරව පාසල් විවෘත කිරීමට තීරණය කිරීම අනුමත නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා. ගුරු සහ විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා නොකර ඒ වගේම අධ්‍යාපන ශේෂ්ත්‍රයේ වෙනත් අයත් එක්ක සාකච්ඡා නොකර තමයි මේ තීරණය අරන් තියෙන්නේ. තව දැන කොහොමද මේ තීරණ ගත්තේ කියන කාරණාව. කිසිම සැලැස්මක් නැතුව තමයි මේ පාසල් විවෘත කිරීම සිදු වෙලා තියෙන්නේ. අපි කිසි ලෙසකත් පාසල් ආරම්භ කරන්න එපා කියන කාරණාව නෙමෙයි කියන්නේ. අපි කියන්නේ පාසල් ආරම්භ කරන වටපිටාවක් නිර්මාණය කරලා පාසල් ආරම්භ කිරීම තමයි කරන්න ඕනේ. නමුත් මේ පාසල් නිවාඩු දුන්න දවසේ ඉඳන් 23 කියන මේ ප්‍රකාශ කරන දිනේ දක්වා ඒම සැලැස්මක් තිබුණේ නැහැ. මේ අතර දැනට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඔවුන් සඳහන් කළේ තවදුරටත් එම දීර්ඝ කිරීම සිදු කළහොත් තමන්ට ගැටලු රසකට මුහුණ දීමට සිදුවන බවයි. දැනට සංචරණ සීමා පනවා තිබෙන මෝදර අලුත්මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අද වීදි බැස විරෝධතාවයේ නිරත වුණා.
විරෝධතාවයේ නිරත වෙමින් ඔවුන් සඳහන් කළේ තම ප්‍රදේශයට පනවා ඇති සංචරණ සීමා කිරීම තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය විසින් පසුගියදා ප්‍රකාශ කළ බවයි. එලෙස සීමා කිරීම දීර්ඝ කළහොත් තමන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව ඔවුන් සඳහන් කළා. පසුව පොලිසිය මැදිහත්ව උන් විසිරුවා හැරීමට පියවර ගත්තා. ඔයාලගේ ප්‍රශ්නේ අපේ නොදැනුවත්කම මෙතෙන්ට ඇවිල්ලා අපි රාජකාරියක් කරන්න ඇවිල්ලා නැහැ. කරුණා කරලා අංක 1 මූලිකත්වය දෙන්න මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක බලන්න ඔයාලා මේ රැස් වෙන්න ඉන්නේ ඉතාමත්ම රැස්ලා ඉන්නේ ඔබේ ජීවිතයත් එක්ක අපේ ජීවිතත් අනුතරට පත් කරගෙන මේ රැස්ලා ඉන්නේ. මේ ප්‍රශ්නේ ඔබ මෙහෙම එකතු වෙලා කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි දැන් කතා කරලා දිසාපතිතුමාත් පාදිසිලි කම්පුමත් දැනුවත් කරලා තියෙනවා. දැන් සති දෙකකට ලොක්ඩවුන් දාලා තියෙනනේ. හැම ගේකටම ඇවිල්ලා සාන මල්ල දාදාක සාන මල්ල අපිට දෙන්න ඒ පණිවිඩේ මම ගෙනියන්නම්. ඒක තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම එක්ක අපිට පාර හරි පොඩ්ඩක් කරලා දෙන්න මේ පැත්තේ මොනාරි එළවලු ටිකක් හරි විකුණගෙන අපි මොනාරි කරගන්න. මේ අතර බේරුවල දීවරවරායේ සිල්ලර වෙළඳාම තාවකාලිකව නවතා දැමීමට එරෙහිව පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. ඔවුන් පෙන්වා දෙන්නේ තොග වෙළඳාම සඳහා පමණක් දීවරවරායේ විවෘත කිරීම තුළින් සිල්ලර වෙළඳුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි. එමෙන්ම වෙනත් ප්‍රදේශවල සිට බේරුවලට පැමිණ මත්ස්‍ය වෙළඳාමේ නිරත වන පුද්ගලයින්ට එවැනි සීමා කිරීමක් සිදු නොවන බවටද ඔවුන් චෝදනා කළා. මාළු කුණු වෙනවා. එහෙම බෑ. සාධාරණ තීරණයක් තියෙන්න ඕනේ බේරුවල වරය නාතයි. නයිට් ලංකාවේ වරය ගෙවල් වල. එවිට එකම එක රස්සාවයි තියන්නේ දීවරයක් ගියා විතරයි. අපි කරන්නේ ඒක විතරයි මැරෙන දුරාටම. ඇයි මේකට විතර නීතිය? මිනිස්සු කන්නේ බොන්නේ නැද්ද මාත්‍යෝ? බෝගා ළඟ විකුණනවා. එතකොට ඔරලෝසු කණුව ළඟ විකුණනවා. පාක් එකේ මඩේ විකුණනවා. මට කිසි ගැටලුවක් නැහැ. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයෙන් කියනවනම් සෞඛ්‍ය බලධාරී කියනවනම් වරාය හාබරේට මාත්‍යක් කිසි රැස්වීමකට දීවරින්ම ගෙන්නන්නෙත් නැහැ. දැන් මැනේජර්ව ගෙන්නන්නෙත් නැහැ. ඉතින් මාත් එහෙම කරන්න කොහොමද මේ අසාධාරණ අපිට ඇයි අපි නිකන් අහිකුන්ටකෝ වගේ. පසුව පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත්ව මෙම ගැටලුවට හෙට දිනේ සිට විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බව පැවසීමත් සමග ඔවුන් විසිර ගියා. ඉවර දෙපාර්තමේන්තුවේ ෆෝම්ස් තියෙන ෆෝම්ස් අරන් තියෙන 35 දෙනා. ඒක මේ සතිය ඇතුළත හැමෝම ගන්න. ඒක ගන්නකම් මේ ක්‍රමයට සීමා කරලා වරයට ඇතුල් කරනවා. මේ අතර බේරුවල නගරයට පැමිණෙන මත්ස්‍ය වෙළඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ සහ පොලිසිය අද පෙරවරුවේ පියවර ගත්තා. හෙරොයින් කිලෝග්‍රෑම් 100කට වැඩි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මේ ජාවාරම පසුපස සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන රත්ගම විදුර නැමැත්තා සිටින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය ඇතුළු සියලු පාර්ශ්වවල සහාය ලබාගෙන විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. මාතර වැලිගම පොල්ලතු මෝදර ප්‍රදේශයේදී ඊයේ පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර තිබුණා. කොළඹ පිහිටි කඳවුරකින් පිටත්ව ගිය එම නිලධාරීන් කණ්ඩායම හෙරොයින් කිලෝග්‍රෑම් 111 ග්‍රෑම් 448ක් සහ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණා. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදේශ රටක සිට මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති අතර ඊයේ දිනේදී එම මත්ද්‍රව්‍ය තොගය කොළඹ ප්‍රදේශ කිහිපයකට බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි. මේ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මේ කොරෝනා වසංගතය දෙවෙනි වතාවේ ආරම්භ වුණාට පස්සේ අත්අඩංගුවට ගත්ත වැඩිම මත්ද්‍රව්‍ය තොගේ වෙනවා. විශේෂයෙන්ම මේ ගැන විමර්ශනය කිරීමේදී ලංකාවෙන් පිටතට ගොස් දැනට ඉතාලියේ පදිංචිව සිටිනයයි පවසන රත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් මේ ජාත්‍යන්තර වශයෙන් මේ ජාවාරම මෙහෙවලා තියෙන බවට තොරතුරු තියෙනවා. අපි ඒ ගැන ජාත්‍යන්තර පොලිසියත් ඒ වගේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේත් අනිකුත් ආයතනවල සහාය ලබාගෙන ඔහු ගැන පරීක්ෂණ පවත්වනවා. කෙසේ වෙතත් ඊයේ දින සවස් කාලයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ හෝ වෙනත් ස්ථානයකට රැගෙනීමට සූදානම් කර තිබේ. 15 දෙනෙක්ගෙන් යුක්ත විශේෂ කාර්ය බලකායේ නිලධාරී කණ්ඩායමක් සාර්ථක වැටලීමක් කරලා මාස 5ක් තිස්සේ කරපු ආවේශන රාජකාරිවල ප්‍රතිඵලයක් හැටියට කිලෝ 100කට ආසන්න හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් තිදෙනා එකයි කොටිකාවත් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක් වයස ඇති පුද්ගලයෙක්. ඔහු වැගන්ආර් වර්ගයේ මෝටර රථයක්ද සමග මේ මත්ද්‍රව්‍ය තොගයට අදාළව අත්අඩංගුවට ගත්තා. අනික් තැනැත්තා පොල්ලතු මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක්. ඒ වගේම ඊට අමතරව දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ක තවත් පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතයි. උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සඳහා ගෞරව දැක්වීම සඳහා අදත් දේශපාලඥයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියා. ශ්‍රී ලංකා රාමාන්‍ය මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වන විට මැණික්හින්න හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ තැන්පත් කොට තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහයට මහා සංඝරත්නයේ ප්‍රධාන ගිහි පැවිදි විශාල පිරිසක් අද දිනේදී තම අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම මම මහත්සේ කම්පාවටත් ශෝකයටත් පත් වුණා. උන්වහන්සේ ඉතාමත්ම නිහතමානී නිර්හංකාර බෞද්ධ දර්ශනයේ තියෙන උතුම්ම ගතිගුණ පෙන්눔 කරපු භික්ෂුන් වහන්සේ නමක්. එසේම දේශපාලනඥයින් රැසක්ම අද නාපානේ පේමසිරි නාහිමියන්ට තම අවසන් ගෞරවය පුද කළා. අපේ මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම රටටත් මටත් විශාල පාඩුවක්. ඉතින් අපි කනගාටු වෙනවා ඒ උන්වහන්සේගේ අපෙන් ඈත්වීම පිළිබඳව. උන්වහන්සේ වැනි විනයදර ධර්මදර ගුණගරුක යහපත් ආදර්ශමත් විශේෂයෙන්ම වර්තමානයේ තරුණ භික්ෂූන් වහන්සේලාට විශාල ආදර්ශයක් උන්වහන්සේගේ චරිතය. මේ අතර නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද ශෝකය පළ වුණා. පාන ප්‍රේමසිරි අභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ බලවත් සංවේගයෙන්. අල්පේච්ඡ නිර්හංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා කැපවී කටයුතු කර වසර 98ක් කාලයක් ආයු වළඳා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහාන අග්ගමහා පණ්ඩිත අතිගෞරව නාපාන ප්‍රේමසිරි දාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත් වේවා. සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම ආගමික සිද්ධාස්ථාන ගොඩනැගීමටත් ආරක්ෂා කිරීමටත් බුදුදහම ව්‍යාප්ත කිරීමටත් ගෞරවනීය නායක මහිමිපාණන් වහන්සේ අති උත්තරීතර කාර්යභාරයක් ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම මේ සේවාවන් ජාත්‍යන්තරවත් ඒ සේවාව ඉමහත් අගයීමකට ලක් වුණා. එනිසා මේ අවස්ථාවේ අතිපූජනීය මහානායක මහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව දැඩි කනගාටුව ශෝකය මේ අවස්ථාවේදී පළ කරමින් නායක මහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අති ගෞරවාර්හ නාපාන ප්‍රේමසිරි අභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනා අනුමත කරමින් මමද ඒ සමග සංවේගීකරණ එකතු වීමට කැමැත්තෙමි. අපවත් වී වදාළ නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා අද පස්වරුවේ කුණ්ඩසාලේ SWRD බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාපිටිය සූදානම්ව තිබුණේ මේ ආකාරයෙන්. මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙනවා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ ස්වර්ණ වාහිනිය ඔස්සේ සජීවීව ගෙනීමට සූදානම්. විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට මුලින් සැලසුම් කර තිබුණේ මේ වසර තුලදී බවට විමර්ශන මගින් අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා. ස්වාමීනි 2014 ඉඳන් සහරාන්ලා කටයුතු කරලා තිබුණාට ප්‍රහාරයක් සඳහා උන් සූදානම් වෙලා තියෙන්නේ 2017 අවුරුද්දේ ඉඳලා. කණ්ඩායමක් හදාගන්න බැරි වුණාම තමයි ෂාහිට්ට කියලා තියෙන්නේ බුදු පිළිමයකට හරි ගලක් ගහන්න කියලා. ඊට පස්සේ දේශනවලදී සහරාන් අහලා තියෙනවා සටන්කරෝ වෙන්නද කැමති ප්‍රහාරකයෝ වෙන්නද කැමති කියලා. සහරාන් නැති තැන කණ්ඩායම කතා වෙනවා මෙරට තුල නැතුව වෙන
වෙනත් රටකට ගිහිල්ලා පුපුරවා ගැනීම කරන්න. ඒත් සහරාන් යලි පැමිණ ඔවුන්ව අභිප්‍රේරණය කරනවා මෙරට තුලම ප්‍රහාර එල්ල කරගන්න. ඒ අනුව ස්වාමීනි 2020 අවුරුද්දේදී තමයි ඔවුන් මේ ප්‍රහාරය සිදු කරන්න සැලසුම් කරලා තිබුණේ. ඒත් 2019 අප්‍රේල් මුල් සතිය වෙනකොට සහරාන් තීරණය හදිස්සියම වෙනස් කරනවා අපි දැන් ප්‍රහාරයක් කරන්න ඕනේ කියලා. ඒකට කණ්ඩායමේ අනිත් අය එකඟ වෙලා තිබුණේ නැහැ. නමුත් අප්‍රේල් 9 වෙනිදා වෙනකොට ඒ අය කැමති වෙලා 17 වෙනිදා වෙද්දී තමයි ඔවුන් තීරණය කරන්නේ 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරනවා කියලා. හිටි හැටියම දින වකවානු වෙනස් වීම වගේ දේවල් එක්ක සහරාන්ට ඉහලින් කෙනෙක් ඉන්න ඕනි කියලා කරපු විමර්ශන අනුව වැටහුණා. මට විශ්‍රාම යන්න කලින් ඕනුනේ ඒ සහරාන්ව මෙහෙවපු කෙනාව හොයාගන්න. මේ අතර විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවකට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බදියුදීන් මහතා පවසනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සමාජිකයින් දෙදෙනෙකුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම් සභාවේ සමාජිකයින් ලෙස කටයුතු කරනවා. ස්වාමීනි උතුරු පළාතේ 2% සිංහලයි හිටියේ. 5% මුස්ලිම් ජනතාව. සිංහල ජනතාවගෙන් බහුතරයක් LTT කාලේ ඒ ප්‍රදේශවලින් ගියා. මුස්ලිම් ජනතාව ලක්ෂයකට ආසන්න පිරිසක් එළවලා දැම්මා. ඒ අය 2009 යුද්ධයේ අවසානයේදී නැවත පදිංචි කිරීමට කටයුතු සිදු කළා. වන්නි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කමිටු සභාපති විදිහට මම ඒ සඳහා උපරිම සහාය ලබා දුන්නා. චිත්‍රපට රංගනයෙන් ජනප්‍රිය වූ ප්‍රවීණ සටන්නලු විල්සන් කරු ගැන ඊයේ කතාබහක් ඇති වුණේ ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන. ඔහුට එළවුණු චෝදනා පොලිස් රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම. ඒ සිද්ධියට අධිකරණයෙන් අප ලැබුණු විල්සන් කරු සොයාගෙන අපි ගියේ උනේ මොකද්ද කියලා හරියටම දැනගන්න. අපේ මුළු රටම ආදරය කරන දුෂ්ටයෙක් ඉන්නවා නම් ඒ එක්කෙනයි. ඒ මෙච්චරයි. මේ තමයි මුළු රටම ආදරය කරන දුෂ්ටයා, ආදරණීය දුෂ්ටයා විල්සන් කරු. එහෙම නැත්නම් කරු අයියා. ආයිබෝවන්. ආයිබෝවන්. කොහොමද ඔබතුමාගේ ජීවිතය ගෙවෙන්නේ? අවිවාහකයි විවාහ වෙලා නැහැ. සතුන්ට ආදරය කොහොමද? ස්පූසෙන්න 13 දෙනෙක්. මම හම්බ කරන සල්ලි වලින් ඉතින් උන්ටම භාගයක් ඉදට යනවා කියලා මට කියන්නත් පුළුවන්. ඔබතුමා හම්බ කරන හැමදේම මේ සත්තු වෙනුවෙන්ද වැය කරන්නේ? නෑ මම අහිංසක මිනිස්සුන්ට හුඟක් උදව් කරනවා. මොහු දුෂ්ටෙක්. හැබැයි ආදරණීය දුෂ්ටෙක් අපේ සිනමාවේ. දුෂ්ටෙක් වගේ මගේ ගම මාව පිළිගන්නේ නැහැ. කෙනෙක් කිල්ලපන ගම. කාටත් සාධාරණයක් විදිහට ජීවත් වෙන මිනිස්සෙක්. කියන්නේ අයිතියක් ආවොත් මම නිකා ඉන්නේ නැහැ. අපි කොච්චර අකමැති වුණත් අපේ ජීවිතේ අපි අකමැති සිදුවීම් තියෙනවා. ඊයේ පෙරේද උනේත් ඒ වගේ සිද්ධියක්ද? මම නම් හිතපු නැති විදිය සිද්ධියක්. නේ අලුතෙන් ආපු 3 දෙනෙක්. ඒතන පොඩි සිද්ධියක් ඇති වුණා. උන සිද්ධිය ගැන මම හුඟක් කනගාටු වෙනවා. ජීවිතය ගැන අද සතුටක්ද දුකක්ද තියෙන්නේ? අබ්බෝ මම හොඳ සතුටින් ඉන්නේ. දුකක් කියලා දන්නේ නැහැ. මොකද සහෝදරයෝ මගේ 4 දෙනෙක් ඉන්නවා. ඔබතුමා ආදරයෙන් කතා කරාම අපිට ටිකක් නුහුරුයි නුපුරුදුයි වගේ. මොකද මිනිහ මම කියන්නේ? ගහපන් මුලම් ගහපන් මිනිහ නම් මට කුඩු වෙන්න දෙන්නේ නැහැ. මේ තමයි ඒ ආදරය. රටම ආදරය කරන විල්සන් කරු එක්කයි අපි අද කතා කරේ walk to talk තුලින්. ස්වර්ණශ්‍රී සත්කාරය හරහා අප දියත් කරන මනුසත්කාර මෙහෙවරේ තවත් අදියරක් අද ක්‍රියාත්මක කරනවා. මෙරට COVID-19 වසංගතය වෙනුවෙන් දිවාරෑ කැපවී වෙහෙසෙන අපේ සුවවිරුවන් වෙනුවෙන් දියත් කළ ඒ මනුදම් මෙහෙවරට අප සමග ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයද අත්වැල් බැඳගත්තා. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අවදානම නොතකමින් ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් ඉටු කරන්නේ විශාල සේවාවක්. ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේද සහයෝගීත්වයෙන් සිදු කෙරෙන ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහනේ තවත් අදියරක් මෙලෙස සිදුවුණේ අපේ සුවවිරුවන් වෙනුවෙන් අපේ ගෞරවය පිරිනමන්නයි. ඔබ මේ කරන ඉතාමත්ම උතුම් කාර්ය මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. අපේ නිලධාරීන් කොයිඩ් මාරයා සමග මේ සටන් කරන අවස්ථාවේ මේ ලබා දෙන උපකරණ මම හිතනවා ඔබ මේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දෙන පරිත්‍යාගයක් කියලා. රාජකාරියේ නිරත අපේම සුවවිරුවන්ට අත්‍යවශ්‍ය කරන උපකරණ ලබා දීමේ තවත් අදියරක් විදිහට තමයි අප මේ විදිහට පැමිණියේ. අපි ගෙවල් වලට ඉඳලා හරියන්නේ නැහැ. අපිට පුළුවන් ඉඳලා අපිට රටට දායක වෙන්න ඕනේ. ඉතින් අපි තීරණය කරා අපේ ආයතනයේ තීරණය කරාට රට රකින්න ඕන වෙනුවෙන් ඔවුන්ගේ සෞඛ්‍යමය අතින් ආරක්ෂා කරන්න ඔවුන්ට අදාළ සෞඛ්‍යමය ආරක්ෂක කටයුතු ලබා දෙන්න. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග එක්ව ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය කරන මේ සත්කාරය අපි ඉතා අගය කරන සලකනවා. හෙට දවසේදී තවත් පොලිස් ස්ථානයකට පැමිණ අප සුරකින අපේ පොලිස් නිලධාරීන් හට අප ආරක්ෂා
කරන්න දිරිය ශක්තියක් වෙමින් මෙවැනි ප්‍රධානයන් කිරීමට බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ලයිව් ඇට් 8 සමගින්. ස්වර්ණවාහිනී ටෙලි පෙළහර නරඹන අතරතුර ඊයේ දිනත් වාසනාවන්තයින් 5 දෙනෙකු රන්කාසි වරම් හිමි කරගත්තා. රාත්‍රී 7 සිට 10 දක්වා විකාශය වූ ටෙලි නාට්‍ය අතරතුර තිරයේ දිසූ රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77.75ට SMS කිරීම මගින් ඊයේ දිනත් රාත්‍රී 7 සිට 10 දක්වා වූ කාලයේදී ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹන අතරතුර රන්කාසි වරම් හිමි කර ගැනීමට අවස්ථාව උදා වුණා. ඒ අනුව ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතරතුර ඊයේ මුල්ම රන්කාසිට හිමිකම් කිව්වේ රත්නපුරේ පදිංචි WA විජිතා මහත්මියයි. කිරින්දිවල නටාෂා මල්කි අතපත්තු අග්නි පියාපත් ටෙලිනාට්‍ය නරඹන අතරතුර රන්කාසි වරම් හිමි කරගත්තා. අකුරැස්සේ පසින්දු දිල්ෂාන් විධාන පතිරණ හොඳ වැඩේ ටෙලිනාට්‍ය නරඹන අතරතුර රන්කාසි ජයග්‍රාහකයා බවට පත් වුණා. මම හැමදාම කඩේ ඉඳලා ඇවිල්ලා ස්වර්ණවාහිනිය තමයි බලන්නේ. කතා ටික ඔක්කොම එක පෙළට නරඹනවා. මට ගොඩක් සතුටුයි මේ වෙලාවේ කියා ගන්න බැරි සතුටක් තියෙන. හදවතේ කතාව නරඹන අතරතුර රන්කාසිට හිමිකම් කිව්වේ නාතන්ඩියේ WM උපුල් චන්දිමාල් මහතායි. බිබිලේ පදිංචි DM සමන්ත ප්‍රදර්ශන දිසානායක රන්කාසියක් දිනාගත්තේ සිහින සමාගම නරඹන අතරතුරයි. බිබිල ප්‍රදේශය කියන්නේ සාමාන්‍ය දුෂ්කර පළාතක්. මේ වගේ දෙයක් හම්බෙච්ච එක ලොකු දෙයක් අපිට. නැවතත් ඔබට රන්කාසි වරම් හිමි කර ගැනීමට අවස්ථාව උදා වන්නේ එළඹෙන සඳුදා සිටයි. රැඳෙන්න ස්වර්ණ වාහිනිය සමගින්. දැන් LPL ක්‍රිකට් තරගාවලිය තොරතුරු. ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL තරගාවලියට සහභාගී වන කණ්ඩායම් පහ අතුරින් එක් කණ්ඩායමක් මේ වන විට නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ කොලම්බෝ කිංග්ස් කණ්ඩායමයි. කොලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පවරා ඇති අතර දිනේෂ් චන්දිමාල්, ලිසුරු උදාන, ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර ඇතුළු දේශීය ක්‍රීඩකින් රැසක් කොලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා. කණ්ඩායමට අයත් විදේශ ක්‍රීඩකින් අතර බටහිර ඉන්දියා කොදේ සුපිරි තුන්නිරයව ක්‍රීඩක අන්ඩ්‍රේ රසල්, ඉන්දියා ක්‍රීඩක මන්ප්‍රීත් සිංගෝනි, එංගලන්ත ක්‍රීඩක ලොරි එවන්ස් සහ ඩැනියල් බෙල් ඩ්‍රාමන්ඩ් ඇතුළු ක්‍රීඩකින් 7 දෙනෙකු එක්ව සිටිනවා. මේ අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට බටහිර ඉන්දියා කොදේ ක්‍රීඩක ජොනතන් චාල්ස් එක්වීමට නියමිතව තිබෙනවා. ඔහු නියමිත පරිදි ගිවිසුම් ගතව ඇති අතර ලබන 25 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ගිවිසුම් ගතව ඇති පාකිස්තාන තුන්නිරයව ක්‍රීඩක ෂොයිබ් මලික් දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙන්නේ අද රාත්‍රියේදී. කැන්ඩි ටස්කස් කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රෙන්ඩන් ටේලර් එක්වීමට නියමිත අතර ඒ බව සඳහන් කරමින් බ්‍රෙන්ඩන් ටේලර් තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. මේ අතර ෂහිඩ් අෆ්රිඩි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම කණ්ඩායමේ නායකත්වයේ සිටි ලසිත් මාලිංග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන්නේද නැද්ද යන පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ලසිත් මාලිංග නිල වශයෙන් සඳහනක් කර නැහැ. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ විරෝධී ඒකකයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකයේ සමග එක්ව LPL තරගාවලියට අදාළ සැක සහිත ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා පැය 24 තුළ ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0.76.9.800 ඔස්සේ තරගාවලියට අදාළ සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ලබා දිය හැකියි. ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ දූෂණ විරෝධී ඒකකයේ දුරකථන අංකයද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා. ඒ සමගින් ලයිව් ඇට් 8 අදට අවසන්. ලයිව් ඇට් 8 SMS සේවාව තිරයේ දිස්සන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.